අවසරයි අපේ හම්තුරනේ තේජරාජන් අවසරයි. මේ පිරිස ශක්තිසිද්ධි ස්වාමීන් වහන්සේ බුදුදහම පිළිබඳව බොහෝ කාලයක් මේ ඔබ වහන්සේගේ මඟ ගිහිල්ලා බුද්ධ දේශනාව ශ්‍රවණය කරලා ධර්මය අවබෝධ කරගත්තා. අපි අහලා තියෙනවා ස්වාමීන් වහන්සේ සම්බුද්ධ ශාසනය විනාශ වෙලා යන කාලෙදී බුද්ධ දේශනාවේ තියෙන ගැඹුරු දහම් කොටස් නැති වෙලා යනවා කියලා. ඒකෙදී අභිධර්ම දේශනාව එතෙන්දිත් සර්වතා ඥානය කුළු ගන්නවා කරපු දේශනාව ප ဋ ාණ දේශනාව මුලට යන්න කියලා යන කියලා අපි අහලා තියෙනවා ස්වාමීන් වහන්සේ. ඉතින් අද දවසේදී අපට මෙවැනි දහමක් අහලා පොතපතක් බලලා තේරුම් ගන්න අපහසුයි. ඔබ වහන්සේ තියෙන ධර්ම ඥානය උපයෝග කරගෙන අපි මේ සියලු දෙනා වෙනුවෙන් අපි කරුණාවෙන් ඉල්ලා සිටින්නේ ප ဋ ාණ දේශනාව අප වෙනුවෙන් අනුකම්පා කරලා දේශනා කරන්න කියලා. ඒ දේශනාව නිරුක්ති සහිතව සහ උදාහරණ සහිතව ධර්මයට ගැලපෙන්නේ කොහොමද? මේ ධර්ම විස්තර කරන්නේ කොහොමද? නිර්වාණය සඳහා මේ ධර්ම අපිට අනුගමනය කරන්න උපකාර කරගන්නේ කොහොමද කියලා අපිට දේශනා කරන්න කියලා ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. අභිධර්මයේ ගැඹුරුම කොටස හැටියට පෙන්වන්නේ මේ ප ဋ ාණ කියන ප ဋ ාණ ප්‍රකරණය කියලා කියන කොටස. ප ဋ ාණේ කියන වචනේ විග්‍රහ කරනකොට චතුරාර්ය සත්‍ය ධර්මය ඊළඟට විග්‍රහ කරලා පෙන්නනකොට පටිච්චසමුප්පාද ධර්මයේ විග්‍රහ කළා. අවුරුද්දක් ලෝකේ පිළිබඳ විග්‍රහය. පටිච්චසමුප්පාද විග්‍රහයේදී අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං ආදී වශයෙන් අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංඛාර වේ සංඛාර ප්‍රත්‍යයෙන් විඥාන වේ ආදී වශයෙන් විග්‍රහ කළා නිසා මොන ආකාරයෙන් ප්‍රත්‍ය වෙනවද කියලා විග්‍රහයක් තිබුණේ නැහැ. ප්‍රත්‍ය වෙන්නේ නොඑක ආකාරතියි. දැන් මෙන්න මේ පිළිබඳව වැඩි විග්‍රහය තමයි 24 ආකාරයකින් ප්‍රත්‍ය වෙන හැටි වෙන්නලා. ලෝකෙම හට ගැනීමට අවශ්‍ය වෙන සත්‍ය 24ක් තියෙනවා කියලා. ඒක සර්වඥතා ඥාණයෙන් දේශනා කරපු මහා දේශනාව. අන්නේ ප ဋ ාණ ප්‍රකරණය කියන වචනේ පෙන්නකොට වෙන්නේ අන්නේ සිද්ධිය. ඒක එකින් එක තේරුම් ගන්න ඕනේ. මොකද මේ කායේ පද නිරුක්ති කියන ක්‍රමයක් බොහොම අඩු භාෂා නිරුක්තියෙන් තෝරපු ක්‍රම තියෙන්නේ. ඒවා තෝරමින් අරගෙන අදහස ගන්න හරි අමාරුයි. ඒක මොකද වෙන්නේ කියන්නේ. එතකොට ඒකෙත් අපි දකින්න ඕනේ මෙන්න මෙහෙම දෙයක්. මේ ප ဋ ාණ කියන වචනේ නිරුක්තිය දකින්න ඕනේ. ඉතින්ලා ප ဋ ාණ කියන වචනයෙන් මොකද්ද පෙන්වන්නේ? ප ဋ ාණ කියලා වචනයක් තියෙනවා. ඒක තමයි ප ဋ ාණ උනේ. ඔක විග්‍රහ කරලා ගන්න ඕනේ. මොකද ප ဋ වලින් කරන්නේ? ඔකේ කර උපමාවක් තියෙනවා. අපි ගහක් ගත්තාම ගහක පට්ටයක් තියෙනවා කියනවා. පොත්තත් එක්කලා පට්ටයක් තියෙනවා. දිය පට්ටේ, කිරි පට්ටේ, වැලි පට්ටේ ඔහොමත් අපේ සිංහල භාෂාවේ ගහක පට්ට ගැන කියනකොට ඒ තියෙන ඒවා එකින් එක විග්‍රහ කරලා පෙන්නනවා. මේ පට්ටේ මොකද්ද කියලා. දැන් පට්ටේ කියන එක මොකද්ද වෙන්නේ? ඒක දකින්න. ගහක කඳ පිහිටන්නේ අතු පිහිටන්නේ ඔක්කොම සකස් වෙන්නේ ඒ අවශ්‍ය දේවල් ඊතන ගැප් කරලා පිහිටවන්නේ යමකින්ද පත්තේ. නම් පොත්තත් එක්කලා තියෙන පත්තේ ඇතුලෙන් තමයි රස ධාතුව ඇදලා ඉදිලා සකස් වෙලා ඉන්නේ. එදිලා ඒ පත්තේට ඇදලා ඉන්නේ ඕජස තමයි. ගහ හැදෙන්න මූලික වෙන්නේ. කඳ යම් තරමක් හැදිලා තියෙනවා නම් පොවුල යම් තරමක් එලේ යම් තරමක් හැදිලා තියෙනම් පට්ටෙන් ඇදලා ගත්ත සාරය. ඒකෙන් තමයි ඒක සිද්ධ වෙන්නේ. ආන කියන වචනේ කියන්නේ අරගන්න. පට්ටෙන් ඇදලා අරගෙන සකස් කර ගැනීමට යමක් අරගන්නවා නම් පට්ටෙන් ආන කරන්නේ ප ဋ ාණ. ප ဋ ාණයෙන් ඇයි දකින්න. පට්ටෙන් ඇදලා අරගෙන තමයි කඳ හැදිලා තියෙන්නේ, පොවුල හැදිලා තියෙන්නේ, එලේ හැදිලා තියෙන්නේ, පොළාතු හැදින්නේ, ඔක්කොම හැදින්නේ පට්ටෙන් ඇදලා ගත්ත ආන කරපු දේ තුන. මෙන්න මේ ප ဋ ාණ කියන වචනේ පෙන්නන මේ ලෝකේ නැමැති ගහක් නම්
මේ ගහ හැදෙන්න අවශ්‍ය කරන ඕජස මූල සාර ධර්ම සියල්ලම ඇදලා ගත්ත යම කිව්වේ. ඒ තමයි ලෝකේ පත්තාන. ලෝකේ දකින්න ඒ පත්තානේ සිද්ධ වෙන හැටි. අන්නේ පත්තානේ තමයි ওই නමින් විග්‍රහ වෙන්නේ ලෝකේ හැදිච්ච හැටි. ලෝකේ ගොඩ නැගිලා තියෙන්නේ මොන රස ධාතුවකින්? කුමක් එකතු වෙලාද? මොකෙන්ද කියන කාරණය. මෙන්න මේක පෙන්වන කාරණේදි පෙන්නනවා 24 ආකාරයෙන් ඇදලා ගන්න දේවල්. 24 ආකාරයෙන් ක්‍රියාත්මක වෙන හේතුව නිසා ඒ ඵලය හට ගන්නවා. ලෝකේ නැති ඵලය හට ගන්නවා. මෙන්න මේ සඳහා අරගන්නකොට ඒක පෙන්වනවා අවශ්‍ය කරන අනුපිළිවෙල. සත්‍ය වෙන 24 ආකාරය. 24 ආකාරයකින් සකස් වෙලා තමයි ලෝකයක් ආරම්භ වෙලා හැදිලා විද්‍යාමානලා පෙන්නේ. එතකොට මේකේ පළවෙනි එක තමයි හේතුපත්‍ය කියන්නේ. හේතුපත්‍ය කියලා වචනයක් තියෙනවා ඉස්සෙල්ලා. අපි ඒකට කියනවා හේතු ප්‍රත්‍ය කියලා. ඉතින් අපි කියනකොට කියන්නේ හේතුපත්‍ය කියන්නේ හේතුපත්‍යයෝ. හේතු ප්‍රත්‍ය කියලා කියනවා. ඒතර මේ හේතු කියන්නේ මොනවද? විවිධාකාර අදහස් වලින් ගන්න පුළුවන්. හේතු වෙන හැටි. මුළු ලෝකෙම හට ගැනීමට හේතු 6ක් තියෙනවා. ලෝභ, දේශ, මෝහ සහ අලෝභ, ආදේශ, අමෝහ. යන්නේ හේතු 6. එතකොට ඒකට කියනවා හේතු කියලා. දැන් අපි අහලා තියෙන වචනයක් ඔතනවා කියලා. හිතෙනවා ඔතනවා ආදි වශයෙන් දෙයක්. එතකොට 6කින් ඔතලා ගත්තාම 6 ඔතු තමයි 6 හේතු එක තමයි 6 හේතු හේතු වෙන්නේ. 6 තුනම හැදිලා තමයි හේතු. හරි ගමුත් එනකොට 6 උනාද ලෝභ දේශ මොහ සහ අලෝභ ආදේශ අමෝහ. ඔය කියන 6 තුනොත් යම් තැනක 6 හේතු නිසා 6 හේතු හේතු වෙනවා. සත්‍ය කියලා වචනයක් තියෙනවා. සත්‍ය කියලා වචනය. පත්‍ය කියන වචنين පෙන්නනවා 6කින් ඔතලා පිහිටවපු තැන. පත්‍ය කොටනවා කියන්නේ යම් කිසි දෙයක් හදලා දුන්නාම ඒක විද්‍යාමාන වෙන විදිහට පිළිටවන්නේ සකස් වෙන්නේ වෙන වැඩ පිළිලක් තියෙනවා. අන්නේ එකතු වෙන ආකාරයක් තියෙනවා. යම් කිසි දෙයකට පත් වෙලා ඒ 6 ඉතුරු නිසා 6න් ඉතුරු නිසා පත් වෙන ස්වභාවය. 6න් ඉතුරු කෙවන් විදිහට පත් වෙන්නේ. අන්නේ ඒක තමයි මුලතිය පෙන්නකොට හේතුපත්‍ය කියන්නේ. ඕකට මුල අවිද්‍යාව. ලෝභයෙන් ඉතින්දත්, ද්වේෂයෙන් ඉතින්දත්, මෝහයෙන් ඉතින්දත්, අලෝභයෙන් ඉතින්දත්, අදේශයෙන් ඉතින්දත්, අමෝහයෙන් ඉතින්දත්. හේතු වෙන එකක් තියෙන අවිද්‍යාවපත්‍ය. අන්න අවිද්‍යාවපත්‍යෙන් වෙන්නේ මොකද්ද? ඔය 6න් ඉතිනේ. දැන් මොනවද ඉතින්නේ මොනවද කියලා අවශ්‍ය වෙන්නේ? ඔය 6න් ඉතුනහම පත්‍ය වෙලා හිටන් සකස් වෙන ක්‍රමයක් තියෙනවා. ওই ටික නැත්නම් එහෙම එකක්වත් හටගන්න විදියක්. ලෝකයක් හටගන්න විදියක්. අන්න ඊළාට සිද්ධ වෙන දෙයක් තියෙනවා. අනාදිමත් සතර ගමනක මේ මැද තියෙන ක්‍රියාවලිය තුළින්මයි ලෝකේ හටගන්නේ නැති පින්නා. අනාදිය හටගත් ඒවා අනාදිය හටගත්තා. ඒ හේතු ප්‍රත්‍යය. වර්තමානයේ හේතු ප්‍රත්‍යයෙන් වර්තමානයේ හටගත්තා. අනාගතයේ හේතු ප්‍රත්‍යයෙන් අනාගතයේ හටගන්නවා. වර්තමානයේ හටගන්න හැටි දැනගත්තොත් අතීතයේ හටගෙන තිබෙන්නේ ඒ ආකාරයෙන්මයි කියලා දැනගන්න. අනාගතයේ හට ගන්නවා නම් හටගන්නේ ඒ ආකාරයෙන් කියලා දැනගන්න. එන අපිට අතීතයට යන්න ඕනෙත් නෑ. අනාගතයට යන්න ඕනෙත් නෑ. වර්තමානයේ හටගන්නේ හැටි දැනගත්තාම අතීතයේ හටගත්තෙත් එහෙමයි. අනාගතයේ හට ගන්නවා නම් හටගන්නේත් එහෙමයි. ওই නිගමනය ගත්තා. මෙන්න මේක තමයි සිද්ධ වෙන්නේ.
එන අතීතයේ හටගත් එක මෙතන සම්බන්ධතාවයක් තියෙනවා. ඇස කන නාසය දිව කය මන කියලා හයක්. ඉන්ද්‍රිය හයක් හට ගන්න. ඒ අතීතයේ හටගත් එකේ වර්තමානයේ තියෙන සම්බන්ධතාවය. දැන් මේ වර්තමානයේ සම්බන්ධතාවය තිබුණාට හටගත් සම්බන්ධතාවය නිසා හට ගන්නවන සම්බන්ධතාවය විග්‍රහ වෙන්නේ එතන. ඵලයේ වශයෙන් හටගත් සම්බන්ධතාවයයි වෙති. දැන් මෙතන වර්තමානය කියන සම්මතයක ක්‍රියාත්මක වෙනවා නම් යමක් හට ගන්නවන සම්බන්ධතාවය ක්‍රියාත්මක වෙන හයෙන් ඉතුරුවම තමයි ඒක සිද්ධ වෙන්නේ. හේතු වුණා. අන්නේ හේතු ටික තමයි දැන් විග්‍රහ කරගන්න කොතැනද හේතු එන්නේ. කියන කාරණා. හේතු වෙනවා කියන එක හේතු වෙනවා කියලා අපි අද කියනවා. යමකට යමක් හේතු වෙනවා. ඔය හයෙන් ඉතුරුවම තමයි ඔක වෙන්නේ. ලෝභය නිසා හේතු වෙන්න පුළුවන්. ලෝභ ධර්ම වලට. ද්වේෂය නිසා ගැටීමට හේතු වෙන යමක් කරනම් ඒවට හේතු වෙන්න පුළුවන්. මුලාව නිසා මුලාවට ඊදෙන යසමු හේතු වෙන්න පුළුවන්. ඒ හේතු උනා. ඒතර මේ හේතු වෙන්නේ මේ ලෝකේ යම් කිසි දෙයක් සම්බන්ධ වෙන්න ලෝකේ පැවැත්මට අවශ්‍ය දෙයක් තියෙනවා. ඇහැට රූප ආරමුණු වෙන්නේ නැත්නම් ආරම්මන වුණේ නැත්නම් කනට ශබ්ද ආරම්මන වුණේ නැත්නම් නාසයට ගන්ධ දිවට රස කයට පොට්ටබ්බ මනස ධර්ම කියන්නේ මේවා ආරම්මන නොවුණු හේතු වෙන එකක් හැදෙන්නේ. එහෙනම් හයකින් හිතෙන්න අවශ්‍ය කරන්නේ ඔන්න ඔය ටිකයි. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියන්නේ. මේ ටික තමයි අවශ්‍ය වෙන්නේ. අන්න එතකොට දෙවෙනි ප්‍රත්‍ය වෙන කාරණේ මොකද්ද? හේතු වෙන්නේ. හයකින් හිතෙන්නේ. ආරම්මන වුණා. ආරම්මන වුණා කියන එකත් හොයාගන්න ඕනේ. මනට ආපු දේ සමනය කරන නිසා ආරම්මන වෙනවා. මනට ආදී සමනය කරන්නේ ආරම්මන. පදේනේ නිරුක්තියනේ හොම. එහෙනම් මනට මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඥාන. අන්න මනෝ විඥානය කාපුවාම ආපු දේ සමනය කරනවා මනසින්. සමනය කරන්නේ මොකක් නිසාද? අර හයකින් ඔතලයි සමනය කරන්නේ. එක ලෝභය නිසා ආපු අරමුණෙහි ලෝභයෙන් සමනය කරනවා, එක ද්වේෂයෙන් සමනය, මෝහයෙන් සමනය, අලෝභයෙන්, අදේශයෙන්, අමෝහයෙන් සමනය. මෙන්න මේ හේතු ප්‍රත්‍ය වේලා හිටන් හැදෙන්නේ මොකද්ද? මනට ආපු දේ සමනය කරන ස්වභාවය. මේ ලෝකයක් යලි ගොඩ නැගෙන්නේ හේතු වෙන හැටි. කම්මා විපාකාවත්තන්ති කියන එක සිද්ධ වෙලා තියෙනවා. ඇහැ හැදුනේ රූපේ හැදුනේ. කන හැදුනේ ශබ්දේ හැදුනේ. නාසයේ ගන්ධයේ දිව රසයේ කය පොට්ටබ්බේ මන ධර්ම කියන මේ ටික ගොඩ නැගිලා තියෙන්නේ. කම්මා විපාකාවත්තන්ති කියන කර්මයේ විපාක වෙනදී. දැන් විපාකෝ කම්ම සම්භවෝ කියන සිද්ධාන්තය සිද්ධ වෙන්න ඕන ඊළඟ ලෝකෙ ගොඩ නැගීමේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. එහෙම තමයි තස්මා පුනබ්බවෝ හෝති එවං ලෝකෝ පවත්තති කියන ලෝක පැවැත්ම සිද්ධ වෙනවා. පුනර්භවයේ සිද්ධ වෙනවා. කර්ම භවයයි, උපපති භවයයි හැදි එන පරිච්ඡම්පන්න ක්‍රියාවලිය සිද්ධ වෙනවා. මෙන්න මේක සිද්ධ වෙනකොට ප්‍රත්‍ය වෙන ක්‍රම රටාව. තමයි මේ ප්‍රත්‍ය වලින් 24කින් වෙන්නේ. ආපු දේ මනසෙන් සමනය කරන්නා වූ. අන්නේ ඉවත යන්න නොදී. මේ අරමුණ තුල ඉඳගෙන. මේක ඉක්ම යන්න නොදී. අන්නේ එතෙන්ට ඇදුලා හිටන් අරගෙන තියාගන්න එක තියෙනවා පච්ච වෙනවා කියන්නේ ඒක. පායන ධාතුයෙන් පෙන්නන්නේ. පා ධාතුයෙන් පෙන්නන්නේ. පානීය කරනවා එන්න පිටවා ගන්න. යමක් යම් තැනක ලෝකයයි පිහිටන්නේ. අන්නේ පිහිටන එක. ඉක්ම යන්න නොදී. ආච්ච කියන තත්ත්වෙට වත් වෙනවා. ආච්ච කියලා කියන්නේ අච්ච කියන්නේ ඉක්ම යනවා. ආච්ච කියන්නේ ආච්ච කියන්නේ ඉක්ම යන්න නොදී. නේද? පයන්නේ පින්න ධාතු තමයි පංචකාමීට හේතුකාරක වෙන දේවල්.
පංචකාමයේ හේතුකාරක වෙන වස්තු. ඒවා ඒ ආකාරයෙන් ගොඩනැගෙන සකස් කරලා ඉක්ම යන්න නොදී සකස් කරගන්න එක තමයි පත්‍යාවලින් කරන්නේ. ඒක ආපු දේවල් මනසේ සමනය කරන නිසා ඒකට හේතුව තමයි ලෝභ දේශ මොහ හරි අලෝභ දේශ මොහ හරි සම්බන්ධ වීම. අයින් උතන නිසා හේතුපත්‍ය මොකද වෙන්නේ? ආරම්මන පත්‍ය ගොඩනැගෙන්නේ. අන්න ඒක තමයි කියේ හේතුපත්‍ය ළඟට ආරම්මන පත්‍ය කියලා. ඒ ආරම්මණය වෙන්නේ මනසෙන් සමය කිරීමට ආපු දේ. අර විදිහට ගොතලා අර හය ආකාරයකින් ගොතලා අරගන්නවා. ඒක තමයි හැදෙන්නේ බැඳෙන්නේ. ඒක ඒ தත්ත්වයේ ඉක්මයන්ට නොදී අර පංචකාමීට අවශ්‍ය කරන්නා වූ වස්තු එකතු කරලා බඳලා හදලා ඉතින් සකස් කරලා දීමේ ක්‍රියාවලියට සම්බන්ධ වෙනවා. අන්න ඒක තමයි ඊට ආරම්භන පත්‍යාව. එතෙන් ආවට පස්සේ මොකද වෙන්නේ? අධිපති පත්‍යා කියන එක වැටේ. සකස් කරලා ගත්ත දේවල් ගොඩ නැගෙනකොට අවිද්‍යාව මුල් කරගෙන ඉන්න නිසා තෘෂ්ණාවෙන් ඒවා බදාගෙන බැඳිලා ඉන්න නිසා තමන්ට වටිනාදියක් ආපු බව මමත්වයෙන් අල්ලන්න දෙයක් මමත්වයෙන් මගේ කරගන්න දෙයක් ආපු බව දැක්ක ගමන් ඒක අධිපති කරගන්න. ඒකට ඇදිලා ඒකේ පතිත වෙන. ඇදි පතිත වෙන නිසා කියනවා අධිපති වෙන. අර අවිද්‍යාවෙන් පටන් ගත්ත ආරම්භ කරපු ගමන නිසාම අවිද්‍යාවට හිත කර දෙයි මතුවෙනකොට ඒ සමග ඇදිලා පතිත වෙනවා. අදිනවා පතිත වෙනවා. අදිනවා පතිත වෙනවා. අන්න ඊළඟ කාරණා. ඔය දින අධිපති පත්‍ය. ඔය ඊටාම කෙටියෙන් කියවෙන අර්ථයේ වැටහෙන ක්‍රමයක්. නිරුක්ති ක්‍රමයක් වෙන්නේ. එතන මොකද වෙන්නේ? මෙන්න මේ වැඩ පිළිවෙල නිසා සසර පැවැත්මට හේතු වෙන්නේ ආහාරයක් සබක් සත්‍ය. ඒකද අකුලත් වෙන්නේ. අන්තර වෙනවා. අන්තර වෙනකොට අන්තර අනන්තර වෙනවා. අන් කිය මොකද්ද? අර ලෝකේ තිබෙන්නා වූ අර ඇදලා පතිත කරගත්ත දේවල් අතුරු කරගෙන ඒ වනිසා ගොඩනැගිච්ච ඒවා පැවැත්වීමේ බලාපොරොත්තුෙන් ගොඩනැගෙන ශක්තිය අතුලත් කරගන්නවා ඒක. අන්තර කරගන්නවා කියන්නේ ඉඳෙනකොට ඒකෙන් ගොඩනැගෙනවා අනන්තර පත්‍ය කියලා වචන. තවත් පත්‍ය වෙන ක්‍රමයක්. ඒකට ආවට පස්සේ මොකද වෙන්නේ? ඒකේ ස්වභාවයක් තියෙනවා. ඔය කියන්නේ තරහ කර්ම ශක්තිය. පැවැත්ම ගොඩනගෙන කර්ම ශක්තියකට කියනවා. ගොඩනැගුණාම අන්තරයක් ඇති වෙනවා. ඒ ශක්තිය ක්‍රියාත්මක වෙනවා හිතා වශයෙන් ඒකට සම ආහාරයක් ගොඩනගන්න. සම අන් ගොඩනගන්න. පංචකාම ආස්වාදයේ විඳීමේ වස්තු වලින් වැඩ කියනවා කියලා හිතන් ගත්ත නිගමනයේ නිසා ඒකට ඇදිලා ඒකේ පතිත වෙලා අධිපති වුණා. අන්න ඒ නිසා ගොඩනැගෙන. ඒක යලි යලි ගොඩනගා ගැනීමට අවශ්‍ය කරන ආහාරය වන් කර්ම වේගය ගොඩනැගිලා. ඒක ඇතුළත් වෙලා හිටන් ඒක ප්‍රත්‍ය වෙනවා ඊළඟ අනන්තර ප්‍රත්‍ය. අන්නේ ඒ හේතුවෙන් කර්ම ශක්තියෙන් ගොඩනගලා දෙනවා. යලි යලි එහෙම දෙයක් සකස් කර ගැනීමට අවශ්‍ය කරන සම අන්හෙව සමාන වේදයේ ගොඩනැගීමට අවශ්‍ය වෙන වැඩ පිළිවිලේ ශක්තිය. අන්න ඒක තමයි කර්මජ රූප කියනවා. අවශ්‍ය කරන ලෝකේ ඒ රූප වස්තු ගොඩනගන්න හේතුකාරක වෙනවා. අන්න ඒක ආපුවාම කියනවා සම අන්තර පත්‍යයගේ තමයි සමානාන්තර පත්‍යයගේ. ඊට හේතු වෙන හැටි. දැන් මේ ටික ආවට පස්සේ මොකද වෙන්නේ? අපිට එකකින්ම ගොඩනගාගෙන එකකින්ම භුක්තිය විඳින්න බෑ. මේ ඔක්කොම කරන්නේ ආස්වාද භුක්තිය දක්වා. ආස්වාදයේ වටිනවා කියන සත්‍යයගේ බලාපොරොත්තු නිසයි මේ පටන් ගන්න. මෙන්න මේ නිසා මොකද වෙන්නේ හැම වෙලේම
එකකින් යමක් කිය බලාපොරොත්තු ආස්වාදයේ ලබා දෙන්න බෑ සාමූහිකත්වයක් අවශ්‍යයි. විවිධාකාර වස්තුන්ගේ ඒකීය කර ගැනීමක් සම්බන්ධ කර ගැනීමක් අවශ්‍යයි ආස්වාදයක් නෙමෙයි. එකක් නැත්නම් එහෙම එකක් තිබුණාම ඒක කාලි සම්බන්ධ නැහැ. එහෙනම් දෙකක් එක සැරේ හට ගන්න ඕනේ. එක සැරේ හටගෙන එකට අවශ්‍ය කරන දේ ජනිත කරන්න. සම්බන්ධතාවයක් දක්වන්න. ඒතකොට තමයි අපිට අවශ්‍ය දේ ලබා ගැනීමට විවිධාකාර වස්තු සහාය කරගන්න. දෙවිච්ච වස්තු සහාය කරගන්න බෑ. හටගත්තේ නැති වස්තු සහාය කරගන්න බෑ ඉතින්. විද්‍යාමාන වෙන වස්තු සහාය කරගෙන තමයි අවශ්‍ය දේ සංයෝගය සකස් කරගන්නේ ආස්වාද විඳින්න. මෙන්න මේක අවශ්‍ය නිසා මොකද වෙන්නේ? සහායයට ජාතක වෙච්ච නිසා කියනවා සහජාතයි. අන්න ඊළඟට පත් වෙන ආකාරය. සහායයට ජාතක වෙනවා. අන්න ඒ ටික ආවට පස්සේ මොකද වෙන්නේ? එකින් එකට අන්‍යෝන්‍යතාවයෙන් සම්බන්ධ වෙනවා. ඒකෙන් උදව් අනිකට අනිකෙන් උදව් වේකට මේ ආදි වශයෙන් සම්බන්ධ වෙනවා. අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් ගොඩනගෙන්න ඕනේ මේ ආස්වාදයේ ගෙන දීමට අවශ්‍ය වැඩ පිළිවෙල කරන්න. පංචකාම ආස්වාදයේම ගෙන දෙන වැඩ පිළිවෙල කරන්න. ඒකට අවශ්‍ය වස්තුන්ගේ අන්‍යෝන්‍ය සහයෝගය තියෙනවා. සම්බන්ධතාවය ගොඩනගෙන්න ඕනේ. මෙන්න මේකද කියන අය අඤ්ඤමඤ්ඤ පත්‍ය ආවා කියලා ඒක. දැන් ඊටවල මොකද වෙන්නේ? දැන් තමයි මිශ්‍රය කරන්න පුළුවන්. මිශ්‍රයටවත් වෙනවා කියන්නේ ඒක ඇතුළට නිරන්තරයෙන් ආශ්‍රයයටපත් වෙන එක. නිරන්තර ආශ්‍රයයක් ඇති කරනකොට කියනවා නිශ්‍රය. මේ අත්‍යවශ්‍ය දේවල් ඒ සමග සම්බන්ධ මූලිකම දේවල්. ඒ ඇතුලේ දිගින් දිගටම ඇතුලෙන් ඇතුලට එකින් එකට සම්බන්ධ වෙවි යන්න ඕනේ. මෙන්න මෙතෙන්ට අහුනහම කියනවා නිශ්‍රේ කියන ප්‍රත්‍යය එන්නේ. එතකොට එකින් එකට සම්බන්ධ වෙලා අන්‍යෝන්‍ය සම්බන්ධතාවයෙන් ගොඩ නැගුණාට පස්සේ ඒවා සමග නිශ්‍රේ කරන්න ඕනේ. නිතර ආශ්‍රයයට වැටෙන්න ඕනේ. නිරන්තර ආශ්‍රයයක වැටෙනවා තමයි ආස්වාදී ලැබෙන්නේ. එතකොට මොකද වෙන්නේ? ඒවට පරිතරියවම නිශ්‍රය කරගෙන දරන්න බැරි වෙන අවස්ථාවයි. ආසන්න නිශ්‍රය තියෙන ඒවා තියෙනවා. මේ නිශ්‍රේට ආධාර වෙන නිශ්‍රය ඊළඟට තියෙනවා. ඒවත් අවශ්‍යතාවය ගොඩනැගෙනවා. අන්නේ ගොඩනැගෙනකොට ඒකත් හේතුවෙනා මේ ආස්වාදීය මූලික කියන විදිහ. එතන හැම එකම මුල මොකද්ද? පංචකාම ආස්වාදය. එහෙනම් ආසන්නදී අවශ්‍යදී ඒකට අංගදී එකතු කරගන්නකොට ඔකට කියනවා උපනිශ්‍රේ ප්‍රාප්තිය. නිශ්‍රය කරගත්ත දෙයට ආධාරකදී එකතු කරගන්න ඕනේ. දැන් එහෙන් බලනවා කියනවා. එහෙන් බලනවා කියනකොට ඇහැ නිශ්‍රය කරගන්නවා බැලීම. හැබැයි ඇහැ පිහිටන තැනක් තියෙනවා. ඇහැ පිහිටන්න ඇස් වලක් ඇඟේ තියෙන්නත් ඕනේ. ඇහැ පිහිටන්න කයක් තියෙන්නත් ඕනේ. කය උපනිශ්‍රේ කරගෙන ඇහැ පිහිටන. අන්න ඒ වගේ උපනිශ්‍රේ ප්‍රත්‍ය කියන්නේ හැම වෙලෙම එකක් නිශ්‍රය කරන්න නම් ඒක බැදෙන්න, හැදෙන්න, පිහිටන්න ඒකට අවශ්‍ය තව දේවල් තියෙනවා. අන්න ඒවා හා සම්බන්ධ වෙනකොට ඒකත් අතර ප්‍රත්‍ය වෙන පංචකාම ආස්වාදයෙන් වෙලි ප්‍රත්‍ය ලබන්නේ. ඒකට ගැළපෙන වැඩ පිළිමේ සකස් වෙනවා. මෙන්න මේකට කියනවා උපනිශ්‍රේ ප්‍රත්‍ය. ඒතර මේ තුලින් ආස්වාදය ලබන්න. මේ ආස්වාදය ලබන්නේ ඊට ඉස්සෙල්ලා හටගත්තු දෙකින් ලැබෙන සම්බන්ධතාවයකින් ඕන. ආස්වාදය කියන්නේ යමක ඵලයක්. මේ ඵලයේ නිකම්ම ලෝකෙ බිහි වෙන්නේ නැහැ. රූප ආස්වාදය ලබන්න නම් ඇහැට රූප ඝට්ටණය වීමකින් සිද්ධ වෙන්නේ. ශබ්ද ආස්වාදය ලබන්න නම් කන්ට ශබ්ද ඝට්ටණය වීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන්න ඕන. ඒකේ දෙවෙනි ප්‍රතිඵලය තමයි ආස්වාදය. ගන්ධේ නාසයට ඝට්ටණය වුණාම ඒකේ ප්‍රතිඵලය දෙවෙනි ප්‍රතිඵලය තමයි ගාන ආස්වාදය. නෑ ගන්ධ ආස්වාදය. දිවට රසයේ ඝට්ටණය වීමේ ප්‍රතිඵලයක් වශයෙන් දෙවෙනි ලැබෙන එකක් තමයි රස ආස්වාදය. කායක ස්පර්ශයක් ලැබුණාම පොට්ටබ්බයක් ලැබුණාම ලැබෙන එක තමයි පොට්ටබ්බ ආස්වාදයෙන් නම් කාය ආස්වාදය වශයෙන් ගන්න. මනස ධර්මයක් ඝට්ටන තමයි මනසින් ආස්වාදයක් ලබන්නේ.
එනම් මේ ආස්වාදයක් ලබා ගැනීමට මුලින් හටගන්න එක ප්‍රත්‍ය වෙන්න ඕන. ඕකට කියනවා පුරේ ජාත ප්‍රත්‍යක් කියලා කියන්න ඕනේ. පුරේ කියන්නේ పూర్වයෙන් ජාතක වෙන්න මුලින් හට ගන්න ඕනේ. අන්න ඒක හටගත්තාට පස්සේ මොකද වෙන්නේ? අන්න අර ශක්තිය අවශ්‍ය දේ ලැබෙනවා. දැන් ලැබෙන ශක්තිය විඳ ගන්න නම් ඒකට ආධාරී ආස්වාදයේ අවශ්‍ය දේවල් යලි යලි හොය තව තවත් බැඳෙන්න ඕනේ. පසුව ජාතක වෙන ඒවා. පසුව හටගන්න ඒවා සාධාරණ කර ගන්න ඕනේ. ඔය කියන පච්චේ ජාත ප්‍රත්‍ය ඊළඟට ආවා. පච්චා ජාත විවේකයි. ඊට පස්සේ මොකද කරන්නේ? අන්න ලැබෙන ආස්වාදයේ සේවනය කරනවා. ලැබෙන ආස්වාදයේ සේවනය කරන එක තමයි දැන් මේ අපිට රසාස්වාදයේ මුල්ගෙන සත්‍යයේ පැවැත්මට හේතු වෙන යමක් ඇද්ද ආස්වාදය යමක් ඇද්ද අන්න ඒක ලබා ගැනීමට හේතු වෙනවා. ඔන්න ඔය ආකාරයෙන් ආපරික සේවනය කරනවට කියන ආසේවන ප්‍රත්‍ය. දැන් තේරෙන්නේ කිසි ලස්සන දෙන්නේ ඇවිල්ලා තියෙන ආකාරය. ආසේවනය. ඒතර මොකද වෙන්නේ? මෙන්න ඔතේ දෙනකොට විපාක භුක්තිය ලැබුණා. ආස්වාදේ විපාකය. ආස්වාද භුක්තිය රාශියේ වැඩ පිළිවෙල හැදිච්ච හැටි ප්‍රත්‍ය වෙච්ච හැටි වෙන්නේ. එතෙන් දෙනකම්. මෙන්න මේ ආස්වාදය අපා කම්මා විපාකවත්තන්ති කියන පළවෙනි කොටස ගොඩනැගිලා. විපාකෝ කම්ම සම්භවෝ කියන එක ඊළාට ගොඩනැගෙනවා ඒ හේතුව. ඔන්නේ අවිද්‍යාවෙන් මුලින් හටගත්ත, හයෙන් ඔතලගත්ත වැඩ පිළිවෙල ඔය ක්‍රමයට සම්පූර්ණ වෙලා ආස්වාදේ ලබා ගත්තාම. මේ ආස්වාදයේ තෘප්තියට සෑහිලා ඇති වෙන්නේ නැහැ. ඒක ආවා ගෙවිලා ගියා. ඕක යලි යලි අවශ්‍ය වෙනවා. තව තවකට ඒක ගොඩනගා ගන්න. ඒ සඳහා හැම වෙලෙම යමක් කළ හැකියි. හටවිතක් තියන ගොඩනගා ගැනීම. ඒ සඳහා කර්ම ක්‍රියාවලියක් කරනවා. හිත ක්‍රියාත්මක කරනවා, කය ක්‍රියාත්මක කරනවා, වචනේ ක්‍රියාත්මක කරනවා. ලැබිච්ච හැකිය පිළිඳ මතු ලබා ගැනීම. මෙන්න මේ විලාදී ගොඩනගින එක තමයි කාය කර්ම, වාචික කර්ම, මනෝ කර්ම වලින් ගොඩනගිනවා. විපාකෝ කම්ම සම්භවෝ කියන එක සිද්ධ කරමින් වියලි වතාවක් අර ආස්වාදේ ලබා ගන්න ගොඩනගා ගන්න. අන්න ඒකට මොකද වෙන්නේ? කර්මපත්‍ය වෙනවා ඊළඟ ඉදිරියට. ගොඩනගා ගන්න. අන්න ඒකට කර්මපත්‍ය වෙලා ඉන්න කර්මපත්‍ය කියන එක ඊළඟට ආවා. දැන් අර කියන විදිහට ඒ කර්මයෙන් ගොඩනැගිච්ච එක අර ක්‍රමයේ ඉස්සෙල්ලා ක්‍රමයට අර හේතුප්‍රත්‍ය ආරම්භන ප්‍රත්‍ය කියලා ආපු ක්‍රමයටම ගොඩනැගිලා. ආයතනයක් විපාකයක් ගෙන දීමට හැකි වෙන්නා වූ ආකාරයෙන් ප්‍රත්‍ය වෙනවා. ඇසකල ජීවනාසේ ශරීරයේ එලි ගොඩනගලා දීලා යලි ආස්වාදිත අවශ්‍ය පසුතලය හදලා දීලා ඒ වැඩ පිළිවෙල කරන්න අවශ්‍ය විපාකයේ ගොඩනගලා දීලා. අන්නේ විපාකයක් ආයි ප්‍රත්‍ය වෙනවා. තව ඉදිරියට යන්න. ඒකට කියනවා විපාක ප්‍රත්‍ය. සම්පත්‍ය යනකට විපාක ප්‍රත්‍යය ආව. ඒතකොට මොකද කරන්නේ? ඒකට ආශ්‍රයයක් දෙන්න ඕනේ. ඒක පෝෂණය වෙන්න ආහාරය. නැත්නම් ඒක පවතින. විපාකයෙන් ගෙන දුන්න වටේ පවත්තන්න බෑ. ඒක ආහාරයෙන් පෝෂණය කරන්න ඕනේ. ඒකට පෝෂණය කළ යුතු ආහාරය නිසා කියනවා ආහාරයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා ආශ්‍රයය. ඒක ආහාර ප්‍රත්‍ය. ඒතකොට ඒකේ මොකද්ද ගොඩනගන්නේ? ආහාරයෙන් පෝෂණයලා ආයි ඉන්ද්‍රිය පෝෂණය. චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, දිව ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය ආදී ඉන්ද්‍රිය පෝෂණයලා ආයතනයක් යලි ප්‍රත්‍ය වෙන දෙයක්. අන්න ඒතකොට කියනවා ඉන්ද්‍රිය ප්‍රත්‍ය වුණා. මේ හැටි දෙවෙනි වතාවට ඉදිරියට නැහැ. ඒතකොට මොකද වෙන්නේ? තැනට තියෙනවා ධානා ප්‍රත්‍ය කියලා එකක්. ඔය ඉන්ද්‍රිය තැනට ආපුහම Tamanta ඕන හරියක් තියෙනවා පරිභෝග කරපු හරියක් තියෙනවනම් ඒ ටික දවා හරින්න ඕනේ ඒකේ රොඩු පොඩු ටික. අවශ්‍ය ටික නැණ ආශ්‍රයයක් කරගන්න බෑ. සුද්ධ පවිත්‍ර ක්‍රීමා කරගන්නත් ඕනේ. ඉදිරියට අවශ්‍ය කරන්න ආවුදී ඊට මෙහෙයවලා. අවශ්‍ය පැත්තට යොමු කරලා. වැඩ කරන්නේ නැති හරිය අයින් කරලා. නැවත සුද්ධ කරගෙන. ඉදිරියට යන හරියක් තියෙනෝනේ. දවා හැරීමක් හත් තියෙනෝනේ මෙතන. මෙන්න මේක කියනවා ධානා ප්‍රත්‍ය. ඉන්ද්‍රිය ආවරණයට බෑ. ඔක්කොම අපද්‍රව්‍යත් අයින් කරන්න ඕනේ. බුක්තිද ඉතිවිත රොඩු බොඩු වගේ හිත අරමුණු ටික නැහැ මුලින් ගත හරියේ. ඒ හරියට ඉවත් කරලා යලි නව සංකල්පනයක් ගොඩනගමින් නව ලෝකයක් ගොඩනගාගෙන ආස්වාදින්න අවශ්‍ය කරන දේ ඉඩ හදා ගන්න ඕනේ. ඒ පැත්තට යොමු කර ගන්න ඕනේ. අන්න ඒ කරන කට විතර කියනවා ධානා ප්‍රත්‍ය.
ඊළඟ අවශ්‍ය පැත්තට ආයි මාර්ගය හදා ගන්න. ආස්වාද වෙන ආස්වාද මුක්තියට ඒ ආස්වාදයට අවශ්‍ය මාර්ගය හදනවා. සමහරට මේ මාර්ගය ලෞකික වෙන්න පුළුවන්. යථාර්ථයේ දැක්කොත් ලෝකෝත්තර පැත්තට හරව ගන්නත් පුළුවන්. කොයි පැත්තට හරි හරව ගන්නවද දැන් මේ ලෞකික පැත්තයි විග්‍රහ කරන්න යන්නේ. ලෞකිකත්වයේ තිබෙනා වූ ආස්වාද විඳීමට යම් මාර්ගයක් ඇද්ද. මේ මාර්ගයට මනස හුරු කරලා මනස හැදගස්සලා ඒ පැත්තට නැඹුරු කරනවා. අන්නේ වැඩි පිළිවෙලක් නම් මග්ගපත්‍ය. මග්ගපත්‍යය කියන්නේ මාර්ගයේ පත්‍ය වුණා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒකට අවශ්‍ය දේවල් ආයතනය සම්පවිත කරගන්න ඕනේ. ඒවා සමග ඉදින්න ඕනේ. මේ ආස්වාදින්දී යමකා සම්බන්ධ විය යුතුද? ප්‍රයුක්ත විය යුතුද? ඒ සමග යුතු වෙනා වූ ක්‍රියාවලියට බහිනොට කියන සම්පවිත පත්. ඒකට විරුද්ධතාවයක් යමක තියෙනවා. නෑ ඒකට සම්බන්ධ කරගන්න බැරි ඒවා තියෙනවා. ඒවා ඈඩ් කරන්න ඕනේ. වෙන් කරගන්නත් ඕනේ. වෙන් කළා ආධාර කරගන්න පුළුවන් ඒවා. ඒක ඉවත් කරනවා ඉවත්ම කළා දාලා. පැත්තකින් තියලා ඉතින් කොටසක් ආධාර කරගන්න පුළුවන් පැත්තකින් තියලා ආධාර අරගෙන. ඒ ආකාරයෙන් වැඩි පිළිවෙල සකස් කර ගැනීමට කියනවා වෙන් කරලා යුක්තව කරගන්න එක විප්‍රයුක්තයි කියනවා. වෙන් කරලා හිතා ඒකට අවශ්‍ය කරන වැඩි පිළිවෙලට යුතු විදිහට සකස් කරගන්න. එන විප්‍රයුක්ත සත්‍යය කියනවා. දැන් මෙන්න මේ ටික නිසා අවිද්‍යාවේ නිගමනය මොකද්ද? ඇත යන නිගමනයක් තියෙනවා. අන්නේ ඇත යන නිගමනයේ මේ ආස්වාදයේ යමක් අරගත යුතුද? ඇතයි කියන සම්මතයේ බැසිය යුතුද? අන්නේ දේ ගොඩනගා ගන්නවා. ඒකට කියනවා අත්‍ය ප්‍රත්‍ය කියලා. ඒ වගේම යම් කිසි දෙයක්. ඒකට නැති කරගත යුතුද? ඉවත් කරගත යුතුද? ඒකට ඒක කරගත යුතු කියන නැති ප්‍රත්‍ය. ඇති බවක් ඕනේ නැති බවක් ඕනේ. සමහරවිට යමක් විඳින්න සීතල අවශ්‍ය නැහැ. උෂ්ණේ එතන තිබුණොත් සීතල විඳින්න බෑ. උෂ්ණේ නැත්නම් සීතල ගන්න පුළුවන් ආස්වාද. ආස්වාදයේ අවශ්‍ය කරන සීතල නම්. උෂ්ණේ එකට බාධක නැහැ. උෂ්ණේ එතන ඇති තාක්කල් ආස්වාදෙ විඳින්න බෑ සීතල. උෂ්ණේ නැතිකම සීතලයේ ආස්වාදයට ගැලපෙනවා. අන්න ඒ වගේ ඇති හරියයි නැති හරියයි දෙකක් හැදෙනවා. ওই දෙක මනසෙන් බලාගෙන විග්‍රහ කරලා ලෝක ප්‍රයත්නයේදී ආස්වාද විඳීමේදී කරන නිසා ඒක නැති ප්‍රත්‍යයත් ඕනේ කියනවා. ඒ වගේම ඊළඟට තියෙනවා. යම් කිසි දෙයක් අරගත්තාම ඒකෙන් ඒ වැඩේ කරගත්තාට පස්සේ ඒක ගෙවිලා යනවා. ගෙවිච්ච දෙයකින් ප්‍රයෝජන ගන්නත් මේක දෙයක්. සමහර වෙලාවට යමක් ලබා ගැනීමට ඊට බාධක වෙන දේ ගෙවිලා යන්න ඕනේ. ඒකට අවශ්‍ය දේ ඉතුරු වෙන්න ඕනේ. මෙන්න මේකට කියනවා ගෙවා හැරියට ගෙවා හරින එකට විගත ප්‍රත්‍ය කියනවා. ගත වෙලා විගත වුණා. ඒකට ගැලපෙන කෙරේ ඒක ඉවත් කරගන්න. ඊළඟට කියනවා නොගෙවිච්ච හරිය නැත්නම් ඒකට අවශ්‍ය කරන්නා වූ හරියක් තියෙනවා. ඒ හරියෙන් ආස්වාද වෙනවා. ඒක නා අවිගත ප්‍රත්‍ය. ඔන්න ඔය විදිහට මේ 24 ආකාරයක ප්‍රත්‍යවියෙන් තුලින් මේ සසර පැවැත්ම සකස් වෙනා වූ ආකාරය විග්‍රහ කරලා තියෙන ඔය මූල ධර්මයේ කරුණු 24 ප්‍රත්‍ය 24 තමයි සියලුම සත්‍යයන්ගේ පැවැත්මට හේතුකාරක වෙන අන්න අර මුලින් හදාගත්ත හයකින් ඔතහු වැඩ පිළිවෙල. එන හේතු අවිද්‍යාවෙන් හටගත්ත වැඩ පිළිවෙල. එකින් එකට හේතුකාරක වී 24 ආකාරයෙන් යන ක්‍රියාදාමයක් තුනේ. සත්‍යය ආස්වාද විදිමින් සත්‍යය ගුණනගමින් සත්ව ලෝකයක් ගුණනගමින් පැවැත්ම ඇති කරනවා. මෙන්න මේකට කියනවා සත්‍යත්වයේ පවත්වන ලෝකයේ පවත්වන ඒකට අවශ්‍ය පෝෂණය ලබා දෙන පට්ටේ ඔය ටිකයි. පට්ට 24. ඕකට එක තියෙන එක නා 25. දැන් ඔහොම කිව්වොත් තේරෙනවා. පැහැදිලි. මේක ගැඹුරු කළොත් එහෙම තේරුම් ගන්න හරි අමාරුයි. දැන් විතර කිසි දෙයක් නැතුව ලස්සනට කිසි කැමිල්ලක් තිබුණා. මේ සත්‍යයේ පැවැත්මට ලෝකේ කොහොමද ගොඩනැගෙන්නේ? කොහොමද ලෝකේ පැවැත්ම සකස් වෙන්නේ? පරිසරය හදාගන්නේ කොහොමද? ආස්වාද මුක්තිය කොහොමද ලබාගන්නේ? පැවැත්ම යන්නේ ඔන්න ඔක. ඕකයි ලෝකෙ හැදෙන්නේ. ඕක තමයි සූවිසි බට්ටානේ විරුක්ති සමගින් කෙටිම අර්ථවත් තේරුම එන්නේ. ඒක තමයි. දැන් ඒක තේරෙනවා.
ඉතින් ඊට පස්සේ මේක විග්‍රහ කරලා කාලෙන් කාලෙට තව තවත් විග්‍රහ කරන්න ගිහිල්ලා. ඔය හේතු වෙන හැටි මොනවට හේතු වෙනවද? කොහොමද හේතු වෙන්නේ කියන එක ඔය හේතු වෙන ආකාරයේ විවිධාකාරයෙන් විග්‍රහ කරපු උදාහරණ උපමා නිසා මේක සාගරයක් වගේ විශාලලා තියෙනවා. කොච්චර විස්තර කළත් ඉවර කරන්න බැරි මහා සාගරයක් වැනි වට්ටානිය කියලා කිව්වේ ඕකේ කරන මුල් ලෝක විග්‍රහය. හැබැයි විග්‍රහය කොච්චර කළා ඔන්නේ සාරාංශ මූල ධර්මයේ මුල් කරගෙන තමයි විග්‍රහය ආවේ. මේ මූල ධර්මයේ තේරුම් ගත්තාම අනික වෙන දෙයක් ළඟලන් දෙයක් නැහැ. කාලික තවිනවා නිසා ජීවිතේ කිවියයි වට්ටානිය විග්‍රහ කරලා හිතන්න කිව්වේ. දැන් ওই ටික හිතාගත්තාම හොඳටම ඇති මෙන්න තෘෂ්ණාව නිසා ලෝකේ හටගන්න හැටි. ওই තෘෂ්ණාව නිරෝධ කළොත් ওই ටික නිරෝධ වෙනවා. ওই හේතු නිරෝධන හේතුන් පරිච්ඡ සම්භූතං වෙන හැටි ඔය කිව්වේ හේතු බංගා නිරුද්ධති හේතු බංගන ඔකේ ඉවරයි. එදාට පටාණි ඉවතය. ඔනකයි ගැඹුරුම ධර්මයේ සියුම්ම තෙන විද්‍යාව. ඔය පැවැත්මෙන් අහක ලෝකයක සත්‍යයේ ජීවත් වෙන්නේ නැහැ පැවැත්ම ගොඩනගන්නේ. ඔය න්‍යාය ධර්මයේ ඕකයි. ඒ 24න් අඩු කරන්න බෑ. වැඩි කරන්නත් එකක් නැහැ. අඩුත් නැති වැඩිත් නැති සර්ව ආකාරයෙන් පරිපූර්ණ ශාසනය ඔතන තියෙනවා. පැවැත්මේ ධර්මතාවයේ විග්‍රහය. ඔක තමයි මූල ධර්ම.